අපි අද ධර්ම දේශනාව හැටියට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කර්මය පිළිබඳවත් ඒ කර්මය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන කර්මයේ කර්ම විපාක නොදෙන අවස්ථා පිළිබඳ විස්තරයක් කරන්නට. පින්වතුනි, අපි විශේෂයෙන් දැනගන්නට ඕනේ මේ අපි ඉපදලා තියෙන්නේ කර්ම ගෙවන්න. නේ? දැන් කර්ම ගෙව යන ගමනක් නේ. දැන් මේ මනුෂ්‍යාත්මය ලැබිලා තියෙන්නේ ඇයි? සතුටින් ඉන්නද? කාලා බිලා ඉන්නද? එහෙනම් ගිය ආත්මවල කරපු විපාක ගෙවන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මෙහෙම හිතනවා නම් අනේ මං අනුන්ට කරදරයක් කරන්නෙත් නෑ, කාටත් හිරිහැරයක් නෑ, ඒත් මට බලන්නකෝ යහවතින් ඉන්න නෑනි කියලා. එහෙම හිතෙනවා නම්, ලෙඩක් දුකක් නැතුව ඉන්න නෑනි කියලා හිතෙනවා නම්, කරදරයක් නැතුව මට ඉන්න නෑනි කියලා හිතනවා නම්, ඒ ඔබට තියෙන්නේ මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ? මෝඩකමයි. ඇයි? ඔබ මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ කර්ම ගෙවන්න. යහතින් ඉන්න නෙමෙයි. මේ ලෝක අවිද්‍යා පත්‍ය සංස්කාරා වලින් හැදිච්ච එක. අපි අකුසල් නිදියක් අරගෙන අපි ඇවිත් ඉන්නේ දුක් විඳින්නට. දුක් විඳින මේ ලෝකයේ තුල සැනසීමක් කොහේ හරි තියනවද කියන්නකෝ? තුන් ලෝකෙම තියනවද? බ්‍රහ්මයන්ට තියනවද? දෙවියන්ට තියනවද? සැනසීමක් නැහැ පින්වතුනි. මේ අපේ මේ මනුස්ස ජීවිතය තුල කාටවත් සැනසෙන්නට තැනක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ අපිට කලින්ම කියනවා එන ආන්න තැන ගිල සැනසියල්ලා කියලා. එහෙනම් කාලා බීලා ඇඳලා අනුන්ට වද හිංසාවක් නැතුව හොඳින් ඉඳවා හිතනවා නම් ඒක වැරදි මොඩකමයි. හොඳින් ඉන්න මේ ලෝකේ පුළුවන්ද? ඔව් නේ, මේ ලෝකේ හොඳින් ඉන්න බෑ. හොඳින් ඉන්න බැරි ඇයි? ඇයි හොඳින් ඉන්න බැරි? ඇවිත් තියෙන්නේ ගෙවන්න. මොනවද ගෙවන්න? කර්මය ගෙවන්න නේ. දැන් මේ දාඩිය දානවද හැමෝටම වෙලාවේ? දාඩිය දාගෙන දුක් විඳ ඉන්නේ ඇයි මේ? ආත්ම ගානක කර්ම ගෙවන්න ඉන්නේ පින්වතුනි. අපි හැම කෙනාම එකතු වෙලා මේ විඳිනවද මේක මේ දුක් විඳිනවද? දුක් විඳීමක් නේ කරන්නේ නේ. තව ටික කාලයක් මේ ඉඳලා තවත් වයසට ගිහිල්ලා හැම ඇකිලිලා ජරාවට ගිහිල්ලා මරණයටපත් වෙනවා. මේ අනාදිමත් සසර තුල හැම ආත්මික අපිට උනේ ඉපදෙනවා, ලෙඩ වෙනවා, ජරාවට යනවා, මරණයටපත් වෙනවා. ආත්ම ගණන් වල කරගත්ත අකුසල් ගෙව ඉන්නවා. කුසල් ගෙව ඉන්නවා. කුසල් ගෙවන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, මනුෂ්‍ය ලෝකේ. අකුසල් ගෙවන්නේ මනුෂ්‍ය, තිරිසන්, පෙරේත, අසුර, නිරය. කුසල් අකුසල් දෙකම තියෙන ලෝකේ කොහොමද? මනුෂ්‍ය ලෝකේ. හැබැයි කිසි කෙනෙකුට සැනසීමක් තියනවද? පෝසතා, දුප්පතා, බලවතා, රජතුමා කියන එහෙම සැනසීමක් තියනද කොහෙවත්? දුකමනේ තියෙන්නේ. දැන් හොඳට තේරුම් ගන්නට ඕනේ. අසුචි ගොඩේ මුතු මැණික් හොයන්න යන්න එපා. ඇයි එහෙම කිව්වේ? අසුචි ගොඩේ මුතු මැණික් හොයනවා අපේ කට්ටිය. හාර හම්බ වෙනවද? තියෙන්නේ මොනවද? අසුචිමනේ. එහෙනම් මේ දුක් ගොඩේ දුක් ජීවිතයක්, මනුෂ්‍ය ජීවිතයක් අරගෙන සැප හොයන්න යනවා නම් ඒක ඉතින් මෝඩකමක් විනා වෙන කරන්න දෙයක් නැහැ. එදා හොඳට තේරුම් අරගෙන ඉන්න මේ දුක දුකම තමයි. බලන්නකෝ මේ මොහොතේත් කොයිතරම් දුකක් විඳිනවද කියලා. මේ අවුවේ පිච්චි මේ රස්නෙට දුමක් ඇඳන් ඉන්න බැරි තරමට රස්නේනේ අපිට. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ සංසාර දුක, මේ විපාක, මේවා ඇඟෙන්න කරන්න බෑ අපිට. ඒක රස්නේ කියලා නෝරේලි ගියා කියලා හරියන්නේ නැහැ. ඊට වැඩිය තවත් ප්‍රශ්න ගොඩක් එතකොට නේ.
දැන් මේ කය මාරු කර ඒවා බෑ ඉතින්. මම එකයි කිව්වේ අසුචි කොටේ මුතුමැණික් නෑ පින්වතුනි. මේක අවබෝධයෙන් තේරුම් ගන්න ආයේ මේම ආත්මයක් නොලැබෙන ක්‍රමවේදයක් නිර්වාණයම ගැන හිතන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. බුදුහාමුදුරු තුන් ලෝකේ කිසි තැනකවත් යහපතයි හොඳයි කියලා ප්‍රකාශ කළා. එහෙනම් අපිට කලින් බුදුහාමුදුරු කියන මේ මෙතන හොඳයි කියලානේ. එහෙම තැනක් තිබ්බනම් ඒ නිසා අපේ අම්මලා තාත්තලා උත්සාහ කරන්න මේ ජීවිතය තුළ දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ කරගෙන මේ සංසාර සාගරේ අවිද්‍යාව දුරු කරන්න. ඒ කියන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි සුභයි නෙමෙයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි අසුභයි කියලා අවබෝධ කරගන්න. අවබෝධ කරමින් මේ සංසාර සාගරේ ආය අවිද්‍යා පත්‍ය සංස්කාර හැදෙන්නේ නැති විදියක්. සංස්කාර කියන මොනවද? සිතුවිලි ක්‍රියා වදන්. සිතන එකට චේතනාව. චේතනාව නිසා හදනවා කටෙන් කතා කරනවා. අන්න වදන්. එතකොට වගේ අතින් පයින් වැඩ කෙරෙනවා. ක්‍රියා. මේ සිතුවිලි ක්‍රියා වදන් අවිද්‍යාව මූලික වෙලා වෙන තාකාලයක් සංස්කාර ගොඩ නැගෙනවා. සංස්කාර ගොඩ නැගෙනවා කියන්නේ විඥාන ගොඩ නැගෙනවා. විඥාන ගොඩ නැගෙනවා කියන්නේ ආපව් නාම රූප හැදෙනවා. ඒ කියන්නේ ආපව් උපදිනවා. එන බුදුරජාන් වහන්සේ අපිට පෙන්නනවා මහණෙනි තමා උත්සාහ කරන්නට ඕනේ ආයස් අවිද්‍යා පත්‍ය සංස්කාර නොහැදෙන ක්‍රම වේදයක්. පැහැදිලිද හැමෝටම? එතකොට අපි උත්සාහ කරන්න ඕනේ ඒ ස්වභාවයට එන්නනේ. නැත්තම් මේ ශරීරෙට බැන බලන්නකො රස්නේ ඉන්න නැහැ කියලා මේ ශරීරෙට බැන ඉන්නවා. මේ ආලෝකයටත් බයිනවා. මෙච්චර රස්නයක් දෙන්නේ ඇයි දන්නේ අපිට? ගිකි ඔන්න එහෙට මෙහෙටත් බැන ඉන්නවා. හරියයිද? නිමිදෙයිද? දුකෙන් මිදෙයිද? නෑනේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති. මහණෙනි ඵලයට බැන ඉන්න එපා. හේතුව නිරෝධ කරන්න. හේතුව මොකක්ද? අවිද්‍යාවත් තණ්හාවත්. එහෙනම් අවිද්‍යාවත් තණ්හාවත් නිරෝධ කරොත් මොකද කරන්නේ? නිවන් දකින්නද නැද්ද? නිවන් දකින්නද නැද්ද? නිවන් දකින්නට බින්දුත්. පැහැදිලිද හැමෝටම? යම් කෙනෙක් අවිද්‍යාවත් තණ්හාවත් නිරෝධ කළොත් මේ ආත්මය තුල අනුසය වශයෙන් නිරෝධ කළොත් නැති බංගස්ථාන කළොත් එයා නිවන් දකින්නද නැද්ද? අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා. ඒ ටික තමයි කෙරෙන්න ඕනේ. එතකොට අවිද්‍යාවත් තණ්හාවත් නිරෝධ කරන්නට අපිට පුළුවන් ද වෙයිද? බුදුබණ තියනද නැද්ද? බුදුදහම කියා දීලා තියෙන බුදුහාමුදුරුවෝ. බුදුදහමේ කියා දීලා තියෙනවා අවිද්‍යාව තණ්හාව නිරෝධ කරන්න හැටි. අවිද්‍යාව තණ්හාව නිරෝධ කරගත්තොත් අපේ අම්මලාට ඔක්කොටම මේ ආත්මයේදී නිවන් දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ අවිද්‍යාවත් තණ්හාවත් නිරෝධ කරන ක්‍රමවේදය තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඒකට කියන්නේ මොකක්ද? මොන සත්‍යයද? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද? ලෝකයේ තියෙන සැබෑ සත්‍ය. ඇත්ත. නේ? ඇත්ත හරියට අවබෝධ කළොත් තමන්ට මේ ආත්මය තුළදීම උන්වහන්සේ දේශනා කරන ලද නිවන් මගට පැමිණෙන්නට පුළුවන්. ඒතර මම අද මා කර්මය සම්බන්ධව කරගත්තේ මෙච්චරයි. පින්වතුනි දැන් ඔබ ඉපදලා ඉන්නේ කර්මයෙන් කියන එක ඔබ දන්නවා. කර්මයේ මූලික වෙලා තියෙනනේ. කම්මස්ස ගෝමි, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම ඥාති, කම්ම පටිසරණ. ගිය ආත්මයේ කරගන්නා ලද කුසල කුසල කර්මයන් වලින් තමයි ඔබ මනුෂ්‍ය ආත්මයක ඉපදුනේ. ඒක පිළිගන්නවද නැද්ද? අවසාන මොහොතේ එන සිතට එනවා කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. ඒ මොකක් හරි ඇවිත්
ඒකට අනුව තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. එහෙනම් කර්මය දායාද කරගෙන නැද්ද? කර්මය පිළිසරද කරගෙන නැද්ද? කර්ම ඥාතියා කරන්නේ නැද්ද? තියෙනවනේ. කර්මය මූලික කරගෙන ඔබ ඉපදිනා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සියල්ල කර්මයෙන් සිදු වෙන්නේ නැත. හැබැයි සියල්ල කර්මය මූලික කරගෙන සිදුවේ. සියල්ල කර්මය මූලික කරගෙන සිදු වුණාට සියල්ල කර්මයෙන් සිදු වෙන්නේ නැත. එහෙනම් හැම දෙයකම කර්මය මූලික වෙනවා. දැන් මනුෂ්‍යාත්මික උපදින කර්මය මූලික වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? මූලික වෙනවා. හැබැයි මනුෂ්‍යාත්මේ විදින හැම දුකටම කර්මය හේතුවද? කර්මයෙන්ද වෙන්නේ? නැහැ. එහෙනම් මූලික වෙනවා. නමුත් සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් කියලා පිළිගන්නේ නැහැ. පැහැදිලිද හැමෝටම? දැන් බුදුහාමර පෙන්නනවා ඒකට කාරණා හතරක් ප්‍රකාශ කරලා තියෙනවා. මොනවද? කාල සම්පatti, ගති සම්පatti, අනිත් එක කාල සම්පatti, ගති සම්පatti, ප්‍රයෝග සම්පatti, තව මොකක්ද? කාටද කියන්න පුළුවන්? කාල සම්පatti, උපදී සම්පatti, කාල සම්පatti, ගති සම්පatti, උපදී සම්පatti, ප්‍රයෝග සම්පatti. මේ කාරණා හතරෙන් කර්මය ඵල දීම විපාක දීම නතපත් ගන්න පුළුවන්. අපි හිතමු මෙහෙම කියලා. අපි ගොඩාක් පින් කරලා තියෙනවා. හැබැයි අපි උපදිනවා මනුෂ්‍ය ලෝකේ. අපි ඉපදුනාට ඒ රටේ විශාල යුද්ධයක් තියෙන කාලයක උපදිනවා නම් ශාස්ත්‍රීය නැති කාලයක උපදිනවා නම් කොච්චර පින් තිබ්බත් පින විපාක දෙන්න ඉදිරිපත් කරගන්න බෑ අයියේ. රටේ ආර්ථික ප්‍රශ්න. එතකොට පින විපාක දෙන්නට අවස්ථාව නැතු වෙනවා. පැහැදිලිද හැමෝටම? ඒකට කියනවා කාල විපත්ති. ඒ වගේම අපි උපදිනවා. අපිට තියෙන්නේ පව් කරලා අපි ඉන්නේ. ගොඩක් පින් නැහැ. හැබැයි අපි උපදින රට ශාස්ත්‍රීයයි. එතකොට විපාක අකුසල් විපාක පලි දෙන්න පරිසරය හැදිලා නැහැ. ඒ නිසා අපිට සතුටෙන් ජීවත් වෙන්නට යමක් කමක් ලැබෙන්න පටන් ගන්නවා. මොකද රට ශාස්ත්‍රීයයි. කාල සම්පatti කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ වගේ සමහර දුප්පත්ම ළමයි ඉන්නවා හරි ලස්සනයි. උපදී සම්පත්තිය තියෙනවා හරි ලස්සනයි. ඉතින් ලොකු වයත් වෙනකොට පෝසත් මහත්තයෙක් ඇවිල්ලා අරගෙන ගිහිල්ලා කොළඹ පැත්තෙන් අරන් ගිහිල්ලා බොහොම සැප සම්පත් ලැබෙනවා. දුප්පත් ඉපදුනත් පින තියෙනකොට උපදී සම්පත්තිය තියෙනකොට එයාට ඒ කර්මය වෙනස් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තමාර ළමයි ඉන්නවා හොඳ වැදගත් පෝසත් වෙල ළමයා බලන්න බෑ කැතයි. පින නෙමෙයි යාට තියෙන මොකද? උපදී විපත්ති. එයාට කර්මයට හොඳ දැනක් ඇපුණත් එයාගේ රූප සම්පත්තිය නැති නිසා කවුරුත් පෝසත් කෙනෙක් එයා දිහා බලන්නේ දුප්පත් කෙනෙක් තමයි අරන් ගිහලා දුක් විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වගේම පෙන්නනවා වැදගත්ම එක හැටියට උන්වහන්සේ පෙන්නන්නේ ප්‍රයෝග සම්පත්තිය. මොකද්ද ප්‍රයෝග සම්පත්තිය කියන්නේ? හරි වැදගත් පිං. ලෝණපල සූත්‍රය අහලා තිනවද? මොකද්ද ලෝණපල සූත්‍රය කියන්නේ? ලුණු කැටයක් උපමා කරගෙන පෙන්වන කතාවක්. දැන් අපි මෙහෙම හිතමුකෝ. ලුණු හවුරක් ගිල දානවා කණ්ඩලම් වැවට. දාලා දිය කරලා ලුණු රහ බැලුවොත් දැනෙනවද ලුණු රහ? නෑනේ. හැබැයි ලුණු අවුරක් කරන් අපි කෝප් එකට දාලා දිය කරොත් මොකද වෙන්නේ? හොඳට ලුණු රහ දැනෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කියන යම් කිසි කෙනෙක් මෙලොව විපාක සඳහා ඉපදුනත්
එයා පිම්ම කරනවා නම් එයාගේ පාපය තුනී වෙලා යනවා කියලා. ඒක පැහැදිලිද හැමෝටම? ඒ කියන්නේ දැන් අපි අර උපමාව මොකද්ද? දැන් කණ්ඩලම් වැව කියන්නේ ලොකු වතුර ගොඩක්. ඒකට ඒ වතුර වගේ තමයි පින. කුසල. අර පාපය තමයි ලුණු මිට. ලුණු මිට අර පින් ගොඩේ වතුර ගොඩේ දිය කලාට පව් රස දැනෙන්නේ නැහැ, ලුණු රස දැනෙන්නේ නැහැ. ඒ වගේ ගොඩක් පින් කරන්න මොකද වෙන්නේ? පාපය තුනී වෙලා යනවා. විපාක සඳහා ඉදිරිපත් වීමක් එන්නේ නැහැ. ඒ පින වැඩි. එසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ප්‍රයෝග සම්පත්තියම හිතන්න. පින් පුළුවන් තරම් කරන්න. පින් කරන්න මොකද වෙන්නේ? පාපය තුනී වෙලා යනවා. පාපය සඳහා අපිට විපාක තිබ්බත් ඵල දෙන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපේ අම්මලා කරන්න ඕනේ කුමක්ද? අනේ මගේ කර්මිකයෙක් ඉන්නේ නැතුව දිකට හරාට දන් දෙන්න. තීර රකින්න. භාවනා කරන්න නැති බැරි අයට කණ්ඩ පුල්ල දෙන්න, ගෙවල් දරවල් හදලා දෙන්න. මේ පින් සාගරයක් හැදෙනකොට පව් කියන චුට්ටට පින් ගොඩාක් එකතු වෙනකොට ඒකේ රසය නැහැ. පාපේ විපාක දෙන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. එන බුදුහාමුදුරු කියනවා මහණෙනි මගේ පුතා ප්‍රයෝග සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නවා කියලා. එහෙනම් ඔබ මේ ආත්මයේ ඔක්කොම කර්මයට බාර දෙන්නේ නැතුව හොඳට කුසල් කරන්න. කුසලයේ යෙදෙන්න. අපි ඉතින් කුසල කරනකොට වැඩි කරන්නේ මොනවද? අකුසල්නේ. දැන් අද නම් කුසල්. අද උදේ ඉඳලම බොහොම සංවරයි කට්ටියම. නේ. අද දින පොය දවසනේ. හැබැයි ගෙදර ගියාම සම්පූර්ණ වෙනස්. එයි මාරියොත් එක්ක ඉන්න පුළුවන් යහොදි. ඔක්කොම ඉන්නේ මාරියෝ ටික නිකවල වල. ආලපාලමිනි කතා කරොත් කතා කරන්නේ එක්ක මොකක් හරි දෙයක් ගැන ලෞකික ජීවිතය ගැන එක්ක ගමනක් යන් ගියයි එක්ක ගෙයක් හදමු ගියයි නැත්නම් රස්සාවක් කරලා හම්බ කරමු ගියයි මොන හරි දෙයක් හම්බ කරන්න තණ්හාව වැඩි කරන වැඩ නිකරන්නේ. තණ්හාව මෝරණ වැඩමයි වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට අපේ ජීවිතයේ යම් දේවල් සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට අකුසල් රැස් වෙනවා. එතකොට ප්‍රයෝග විපත්තියක් ඇති වෙන්නේ පින්වතුනි. අපේ ගොඩ වැඩි වෙන්නේ මොකෙන්ද? අකුසල් ගොඩ වැඩි වෙනවා. පින් ගොඩ අඩු වෙනවා. එතකොට ලුණු රස දැනෙනවා වගේ අපිට ක්‍රියාත්මක වෙලා එන්ටම අපිට හම්බ වෙන්නේ මොන විපාකද? අකුසල් විපාක වලට මුහුණ දෙන්න වෙනවා. ඒ බුදුරජාණන් දේශනා කරන්නේ මේ ආත්මය තුල ආත්මයට බැන ඉන්න එපා. මම මහා පෞකාරයෙක් මටමයි මේ ඔක්කොම වෙන්නේ. අනේ මං වගේ මිනිස්සෙක් ඉපදුනාට වැඩිය හොඳයි මැරිනවා නම් කී තමාම සාප කරන එක ක්‍රමවේදය බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ දේශනා කරන්නේ ලැබුවා වූ මේ ආත්මය තුල ප්‍රයෝග සම්පත්තිය පින වැඩි කරගන්න. විවිධ දේවල් කරන්න. හැම අවස්ථාවකදීම දාන සීල භාවනා වැනි දේවල් ධර්ම දේශනා ධර්ම ශ්‍රවණය මෙවැනි කටයුතු වල දස පුණ්‍ය ක්‍රියා කරමින් තමාගේ මේ පින වැඩි කරගන්න අකුසලයට මොකද වෙන්නේ? යට වෙලා යනවා අපි. ප්‍රයෝග සම්පatti කියන්නේ ඒකයි. නේ දැන් අර උදාහරණයක් පෙන්නලා තියෙනවා ඒ කාලේ. අලියෙක් ඉන්නවා. අලිය දැකලා තියෙනවද මම? අලියෙක්ව 1.50 කඹයකින් බඳිනවා. 1.50 කඹ දැකලා තියෙනවද? පොඩි ලණුනේ චූටි ලණු තියෙන්නේ. චූටි බල්ලෝ බඳින ලණු. අලියම 1.50 කඹෙන් බැඳාම අලියා මොකද වෙන්නේ? ඌට ඔක ප්‍රශ්නයක්ද? ඌට කඩන්න දෙයක්වත් නැහැ. එහෙම හැරෙනකොට 1.50 ඉවරයිනේ. හැබැයි ඔය කඹෙන්ම පූසෙක්ව බදිනවා. මොකද වෙන්නේ? පූසට පුළුවන් ද 1.50 කඹේ ගන්න? ඈ? එකම කඹේ. බැන්දේ සත්තු දෙන්නෙකුට. එකෙකුට අලියට අනිත් එක
පූසට. බුදුහාමුදුරු කියනවා මහණෙනි අස්තිරාජෙක් වෙන්න. මහණෙනි පූසෙක් වෙන්න එපා. මහණෙනි අස්තිරාජෙක් වගේ පින් කරන්න. ලණුව තමයි අකුසලය. අස්තිරාජයෙකුට අර ලණුව වැඩක් නෑ උට බැන්දටනේ. පාලනය වෙන්නේ නෑ වගේ. පින් කරන ඇත්තාට අස්තිරාජයාට පාපේ කියන එක යට වෙලා යනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි හැම කෙනාම උත්සාහ කරන්න ඕනේ අපේ අම්මේ තාත්තේ අලියෙක් වගේ පින් කරන්න. මහා මේර පර්වතයේ මැටල් ගලයි කියලා හිතයි. මහා මේර පර්වතය මැටල් ගල කොයි ළඟ තිබ්බම කොයි එකද ලොකු? මැටල් ගල කොච්චරද කියන්න බෑ පොඩිනේ. ඒ විදිහට පින් කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අපි කරන පින වැඩි කරගන්න. පුළුවන් තරම් පින් කරනකොට අන්න ප්‍රයෝග සම්පත්තිය තුළින් තමා මේ ජීවිතය තුළ මේ ආත්මය තුළ අකුසල විපාක ඵල දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. අකුසල විපාක තිබ්බත් ඒවා යටපත් වෙලා යනවද නැද්ද? යටපත් වෙනවා පින්වතුනි. මේ විදිහට බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ මේ සංසාර භව චක්‍රය නසන්නට පින නැතුව බෑ. පින් කරන්න. පින් කරනකොට අකුසලයේ අයින් වෙලා චිත්ත ප්‍රසාදයේ ඇවිත් චිත්ත සමාධියකට ඇවිත් එයා ප්‍රඥාව දියුණු වෙන මනසක් බවට පත් වෙලා මේ ආත්මයේදී විසෝවාන් මාර්ගඵල ලබන්නට හේතු වාසනාව ලබා ගන්නවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඉතින් අපි උත්සාහ කරන්න දැන් ඔය ගෙවල් වල එම ගියාම ඕන් සමහර අය කියන අම්මෝ ඕක මට අයිති වැඩක් නෙමෙයි. ඕවා මට අයිති නෑ ඒක අයිති අරයට එයා කරනකල් මං ඉන්න ඕනේ. තවත් සමහර අය දැන් අද මම නෙමෙයිනි උයන්නේ. අද උයන්නේ පුංචි අම්මා මං අද උයන්නේ. එයා ඉන්නවා උන්ජි අම්මා උයනකල්. තවත් සමහර අය ඉන්නවා ලයිට් එක දැම්මොත් නිවන්නේ මම නෙමෙයිනි දැම්මේ. දාපු කෙනා නිවන්න ඕනේ. තවත් සමහර ටැප් එක ඇරියොත් මම වහන්නේ ඇරපු කෙනා වහන්න ඕනේ. පින්වතුනි ඔබට පින් කරගන්න එක නැති කරගන්නවා. ඔබ පින් කරගන්න තියෙන අවස්ථාව ඒ කියන්නේ ප්‍රයෝග සම්පත්තිය නැති කරගන්නවා. ඔබ දන්නවද නාස්ති වෙලා යන වතුර ටිකක් නවතර කරනකොට ඒක පින්ද පවුද? ඒක යහපත්ද හයාපත් ක්‍රියාවක්ද? යහපත්ද හයාපත්ද? යහපත් ක්‍රියාව කියන්නේ දස පුණ්‍ය ක්‍රියා. අරයා වහන කල් ඉන්න ඕන නැහැ. තමන් ගිහිල්ලා ඒ පුණ්‍ය කර්මය කරන්න. පැහැදිලි නේද? දැන් ලයිට් එකක් දාලා තියෙනවා විදුලිය බිල යනවා ඔකේ හොඳටම දන්නවා. ඒ වුණාට එයා දාපු ඉඳ මම නිවන්න ඕනේ නැහැ කියලා එයා අතින් දෙයක් යනවා. එයාට අර ප්‍රයෝග සම්පත්තිය ලබා ගන්න තියෙද්දී අර පංගු peeruව නිසා ප්‍රයෝග විපත්තිය හදා ගන්නවා. සග්ගේවල් වල ගියාම අපේ අම්මලා අරයට මෙයාට නෙමෙයි තියෙන ඔක්කොම වැඩ ටික කරන්න. දුවගේ වැඩේ, පුතාගේ වැඩේ, මිනිබිරිගේ වැඩේ වනේ මම ඔක්කොම කරනවා. මම අතුත් ගන්නවා, මම රෙදිත් හොදනවා, මම හැම කටයුත්තක්ම කරන්නේ. ඒවා යහපත් ක්‍රියා යටතේ දස පුණ්‍ය ක්‍රියාව ලැබිලා ඒ තුල ප්‍රයෝග සම්පත්තිය ලැබිලා ඒ තුල ඔබට අකුසල් යටපත් වෙලා කුසල මතු වෙලා ඒ තුල සද්ධාවත් ප්‍රඥාවත් ඇති වෙලා අන්න විදර්ශනා නුවණ ඇති වෙලා මේ ආත්මේ නිවන් දකින්න මඟ පැහැදිලා කියලා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා පිටින්. එහෙම නැතුව අපි අරයාගේ මෙයාගේ වැඩ කී ඉන්නකොට මොකද වෙන්නේ? දේශයේද නැන්දෙන්නේ. දැන් ඔය නැන්දම්මල ලේලි අතර ගොඩක් තියෙනවානේ. දොර වැවුවොත් ලේලි දොර වහන්න ඕනේ. මම දොර වහන්නේ නැහැ. ඒකිනේ ඇරි. බත් මුට්ටිය ඌරන්නේ එයා බත් මිට්ටිය බත් තිව්ව නිසා එයා හොදන්න. මං හොදන්නේ නැහැ. කවුද මේ? බුද්ධිය නෝන විනාක් එක්කන එක් කරන්නේ නැහැ. නැති එක්කනයි ඉතින් මම කරනවා. ඔව් මම තමයි. අම්මා කියන විදියට. ඇත්ත සනිකරේ ඇත්ත. එතකොට මෙතන වෙන්නේ ප්‍රයෝග විපත්තිය. දෙන්නම පව් සිද්ධ කරගන්නවා. ඉතින් පස්සේ මේ අපේ අම්මලා තාත්තලා දරුවෝ පංගු peeruව අතරින්න.
කිසිම පංගු peeruවක් නැතුව ජීවිතයේ යථාර්ථය දකිමින් මේ මට ලැබෙන පින මං ඇයි අතපව් කරගන්නේ නේ? අනුන්ගේ මනුන්ගේ කියලා මට වැඩක් නැහැ, මං ඔක්කොම කරනවා. එයා ප්‍රයෝග සම්පත්තිය ලබාගෙන, එයා කුසල් දහම් රැස් කරගෙන, එයා නිදහස් සෝය ලැබමින් චිත්ත සමාධියටපත් වෙලා චිත්ත ප්‍රඥාව ලැබිලා එයා මේ ආත්මීදි සෝවාන් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ප්‍රතිඥා දෙනවා පින්වතුනි. එසා අපිට හොඳ ධර්ම දේශනාවක් හැටියට මේක තේරුම් ගන්නට ඕනේ. මම ඔබට හැමදාම කියන්නේ කිසිම දවසක දැන් අපි තුන් පන්සලට ආවයි කියලා. පන්සලේ දින බෝධිය කොළ ටික වැටිලා මල් පර වෙලා තියෙනවා. ඒවා අපේ හාමුදුරන්ගේ වැඩ අපි ඕක කරන්නේ නැහැ කොත් මොකද? හාමුදුරුවෝ දැනගන්න ඕනේ